ජයවර්ධන විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානයේ ස්ටාෆ් ඩෙවලොප්මන්ට් සෙන්ටර් ඉදිරිපත් කරන වීඩියෝ මාලාවේ අද අපි ඉදිරිපත් කරන්නේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වා ගැනීම සඳහා ශිෂ්‍ය විනය වැදගත් වන්නේ කෙසේද කියලා සාකච්ඡා කරන්න. ඇතරම විශ්වවිද්‍යාලය ඔබ තරඟකාරී අධ්‍යාපනයකින් පස්සේ නිදහස් අධ්‍යාපනයට තමයි විශ්වවිද්‍යාලයට එන්නේ. ඉතින් විශ්වවිද්‍යාලයට ආපුවම විශ්වවිද්‍යාලය තුල අධ්‍යාපනය, ක්‍රීඩාව, කලාව, බාහිර ක්ෂේත්‍ර පරීක්ෂණ මේ වගේ විෂය බාහිර විෂය සමගාමී ක්‍රියාකාරකම් රාශියක් සිදුවන ස්ථානයක් තමයි විශ්වවිද්‍යාලය කියන්නේ. ඉතින් බොහෝ ප්‍රජාවන් රාශියක්, බොහෝ ශිෂ්‍ය සංඛ්‍යාවන් රාශියක් දිවයිනේ විවිධ දිශාවලින් එන ශිෂ්‍යයන් රාශියක් විශ්වවිද්‍යාලයට ඒක රාශියක්. ඒ නිසා තමයි මේ ශිෂ්‍ය විනය පවත්වා ගැනීම වැදගත් වෙන්නේ. අද අපි මේ සාකච්ඡාව සඳහා අපි ආරාධනා කරේ ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ විනයාධිකාරී ශාස්ත්‍ර පීඨයේ අපරාධ යුක්තිය සහ අපරාධ විද්‍යාව පිළිබඳ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා. අපි ඔබතුමාව ආයුබෝවන් කියලා අපේ සාකච්ඡාවට පිළිගන්නවා. අපි මුලින්ම දැනගන්න කැමති දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් පාසල් පද්ධතිය ඉඳලා තමයි ශිෂ්‍යයෙක් මෙහෙට එන්නේ. මේ පාසල් පද්ධතියේ විනය මොකක් දැඩි විනය නීති තියෙනවා. කොණ්ඩේ කපලා ඉන්න ඕනේ. පාසලේ නියම ඉඳලා ඉන්න ඕනේ. ඒ වගේම ප්‍රධාන ශිෂ්‍ය විදායකයෝ පෝලිං ගස්සනවා, පරක් වෙලා පෝලිං ගස්සනවා, ගුරුවරු දඬුවම් කරනවා. ඒ වගේ මොකක් කියලා තියෙනවා. අපි ඇයි විශ්වවිද්‍යාවල ඒ වගේ විනයක් පවත්වාගෙන යනවද? මොකද්ද විශ්වවිද්‍යාලයක ඇයි මේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් ඉන්නේ අධ්‍යාපන ලබා ගන්නනේ? ඉතින් ඊවන ඇයි මේ විශ්වවිද්‍යාලයකට විනයක් පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන්නේ? ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලය කියන්නේ මේ ලංකාවේ ඉතාමත් කීර්තිමත් අග්‍රගණ්‍ය විශ්වවිද්‍යාලයක්, ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත්වෙච්ච ආයතනයක්. මේ විශ්වවිද්‍යාලයේ 15000කට ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්නවා. ඒ වගේම ප්‍රථම උපාධි පාඨමාලා හදාරන ශිෂ්‍යෝ 15000කට ආසන්න සංඛ්‍යාවක් මේ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ලබනවා. එතකොට මේ අයගේ ප්‍රධානතම අභිලාෂය වෙන්නේ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන අභිලාෂය වෙන්නේ මේ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන ශිෂ්‍යයින්ගේ ප්‍රධාන අභිලාෂය වෙන්නේ නිදහස් අධ්‍යාපනය ලබාගෙන මේ ඔවුන් ලබා ගන්නා දැනුම මේ රටේ ජාතික සංවර්ධනයට දායක කිරීම. ඒතර මේ ජාතික සංවර්ධනයට මේ අධ්‍යාපනය හරහා ලබා ගන්නා දැනුම, අත්දැකීම්, කුසලතා දායක මගින් ලබන පුහුණුව, පරිචය ජාතික සංවර්ධනයට දායක වන්නට නම් ඒ අයට නිදහස් හා සාමකාමී වටපිටාවක අධ්‍යාපනය ලබන්න ඉඩ ප්‍රස්තාව තිබිය යුතුයි. ඒතර විශ්වවිද්‍යාලයක ප්‍රධාන වශයෙන්ම අභිලාෂයන් කීපයක් තිබෙනවා. ඒ අතර අධ්‍යාපනය ලැබීම, උපාධි පාඨමාලා මගින් අධ්‍යාපනය ලැබීම එක කාරණයක්. ඒ වගේම ආචාර්යවරු වගේම ශිෂ්‍යයොත් එකට එකතු වෙලා පරීක්ෂණ කටයුතු කරනවා. මේ පරීක්ෂණ කටයුතු වලටත් ඒ අයට බොහොම නිදහස්, නිරවුල් මනසක් තියෙන්න ඕන, සාමකාමී වටපිටාවක් තියෙන්න ඕන. ඒ වගේම ඔබතුමා සඳහන් කරා වගේ මේ විශ්වවිද්‍යාල පාසල් වලට වඩා වෙනස් මට්ටමින් ජාතික කටයුතු, සංවර්ධන කටයුතු වලට, කලා කටයුතු වලට, සංස්කෘතික කටයුතු වලට, ආගමික කටයුතු වලට ජාතික මට්ටමින් වගේම ජාත්‍යන්තර මට්ටමින් මැදිහත් වෙනවා. මේ හැම එකකම නිරත වෙන්න නම් එයාට ඊටාම ආරක්ෂාකාරී, සාමකාමී වටපිටාවක් තිබිය යුතුයි. මෙන්න මේ වටපිටාව පවත්වාගෙන යාමේ අභිලාෂයෙන් තමයි කෙනෙකුට අධ්‍යාපන නිදහස්ව ලබන්න ඉඩ ප්‍රස්තාව සැලසීම. ආචාර්යවරුන්ට නිදහස්ව ඉගැන්වීම කටයුතු සිදු කරන්න, පරීක්ෂණ කටයුතු සිදු කරන්න ඉඩ ප්‍රස්තාවන් සැලසීමේ අභිලාෂයෙන්. ඒ වගේම අනධ්‍යයන කාර්ය මණ්ඩල සමාජිකයින්ට මේ කටයුතු වලට සහාය වෙන්න නිදහස්ව පරිසරයක් පවත්වාගෙන යාමේ අරමුණින් තමයි මේ ශිෂ්‍ය විනය මාලාවක් හඳුන්වලා දීලා තියෙන්නේ. මේ විනය නීතිය ඇත්තටම අර පාසලක ළමයින්ට තියෙන විනය නීති වගේ නෙවෙයි. ළමයි කියන්නේ ඇත්ත වශයෙන්ම දෙමව්පියන්ගේ රැකවරණය, ආරක්ෂාව, මඟ පෙන්වීම යටතේ ඉන්න ඕන අය. පාසලේ ගුරුවරුන්ගේ අධීක්ෂණය සහ මෙහෙවීම යටතේ කටයුතු කරන්න ඕන අය. ඒ අය පරිණත අය නෙවෙයි, අත්දැකීම් බහුල වයසින් පරිණත වෙච්ච අය නෙවෙයි. නමුත් විශ්වවිද්‍යාලයට එන ශිෂ්‍යයෝ වැඩිහිටියෝ. ඉතින් ඒතකොට වැඩිහිටියන්ට විනය නීති ක්‍රියාත්මක කිරීමයි පාසල් ශිෂ්‍යයන්ට විනය නීති ක්‍රියාත්මක කිරීමයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඇත්ත වශයෙන්ම පාසලක නම් දැඩි පාලනයකට, අධීක්ෂණයකට, නියාමනයට යටත් වෙනවා. විශ්වවිද්‍යාලය කියන්නේ නිදහස් පරිසරයක්. තමන්ට කැමති ඇඳුමක් අදින්න පුළුවන්, තමන්ට කැමති වෙලාවකට දේශන ශාලාවලට නියමිත වෙලාවට එන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කාර්යාලයක, පාසලක නම් නිශ්චිත කාලයකට එන්න ඕන, නිශ්චිත කාලයෙන් පිටත් වෙන්න ඕන. පාසල තුල රැඳී සිටීම පවා පාසල් කාලයෙන් පස්සේ වරදක් හැටියට දකින්න පුළුවන්. නමුත් විශ්වවිද්‍යාලය ඊට වඩා බොහොම සාමකාමී, නිදහස්, නිරවුල් පරිසරයක්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඡන්ද බලයක් තියෙනවා. මේ අය අවුරුදු 18කට වඩා වැඩි අය. ඒ අයට තමන්ට කැමති දේශපාලන පක්ෂයකට වැඩ කරන්න පුළුවන්, උදව් කරන්න පුළුවන්, කැමති දේශපාලන මතයක් දරන්න පුළුවන්. හැබැයි ඔවුන් දරන දේශපාලන මතය, ඔවුන් අනුගමනය කරන දේශපාලන පක්ෂය, ඔවුන්ගේ අදහස් උදහස් අනිත් අයගේ අයිතිවාසිකම් කඩවීමක්
නොවන ආකාරයෙන් පවත්වාගෙන යන්න ඕන. මම යම්කිසි ශිෂ්‍යයෙක් හැටියට මම යම්කිසි දේශපාලන මතයක නිරත වෙනවා නම් දේශපාලන ක්‍රියාකාරකමක් නිරත වෙනවා නම් විශ්වවිද්‍යාලය ඇතුළත යම් වෙනත් කාර්යයක නිරත වෙනවා නම් ඒ කාර්යයේ ප්‍රතිඵලයක් හැටියට ඒ ක්‍රියාවේ ප්‍රතිඵලයක් හැටියට ආචාර්යවරු හෝ සෙසු සමාජිකයෝ ශිෂ්‍යෝ පීඩාවටපත් වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ අයට අධ්‍යාපන ලබන්න තියෙන ඊට පස්සේ අහිමි වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ අයට නිදහසේ සාමකාමීව විශ්වවිද්‍යාලයේ ඕන තැනකට යන්න එන්න තියෙන අයිතිය අහිමි වෙන්න හේතුවක් වෙන්නට බෑ. ඒ හැරුණුකොට තමන්ට ස්වාධීනව අපක්ෂපාතීව විශ්වවිද්‍යාලය තුල කටයුතු කරන්න පුළුවන්. නමුත් අවාසනාවකට වගේ විශ්වවිද්‍යාලයේ ඉන්න ඇතම් සමාජිකයෝ රටේ සමාජයේත් මේ තත්ත්වෙම තියෙනවා. ගෙදරක ගත්තොත් ගෙදරත් සමහර සමාජිකයෝ පවුලේ සමාජිකයෝ අනිත් අයට හිරිහැර වෙන විදිහට පවුලේ සමාජිකයන්ට හිරිහැර වෙන විදිහට කටයුතු කරනවා. රජයේ ආයතනයක් ගත්තත් පෞද්ගලික ආයතනයක් ගත්තත් මේ විනය නීති හැමතැනම එකඟතාවයන් තියෙනවා. ඒ වගේම බලාපොරොත්තු වෙන්නේ අර ඒ සමූහයේ සමාජිකයින්ට. විශ්වවිද්‍යාලය කියන්නේ කමියුනිටි එකක්, ප්‍රජාවක්, විශාල ප්‍රජාවක්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ 15000කට ආසන්න සංඛ්‍යාවක් අපේ විශ්වවිද්‍යාලේ ඉන්නවා. ඉතින් විවිධ තරාතිරමේ අය විවිධ ආගම් අදහන, විවිධ ජන වර්ග වලට අයිති, විවිධ ආර්ථික මට්ටම් වල පසු වෙන, විවිධ සමාජ අත්දැකීම් තියෙන අය තමයි ඉන්නේ. ඒතකොට මේ අත්දැකීම් විවිධ ආකාරයේ අය අතර ඒ අයට හිරිහැරයක්, හිංසාවක්, පීඩාවක්, කරදරයක් නොවි නිදහසේ අධ්‍යාපනය ලබන්න, නිදහසේ පරිශන කටයුතු වල නිරත වෙන්න, නිදහසේ කලා කටයුතු වල නිරත වෙන්න, විවේකයේ විනෝදයේ රසාස්වාදයේ ගත කරන්න සුදුසු පරිසරයක් සකස් කිරීමේ අරමුණෙන් තමයි මේ විනය නීති මාලාවන් සකස් කරලා තියෙන්නේ. මේ විනය නීති මාලාවල ප්‍රධාන අභිලාෂය තමයි අර සමූහයේ අනිත් සමාජිකයින්ට පීඩාවක්, හිරිහැරයක්, හිංසාවක්, අනර්ථයක් වීම වළක්වා ගැනීම වෙනුවෙන්ම එකඟතාවයන් සමූහයක් තමයි මේ විනය නීති මාලාවන් හැටියට අපි හඳුනාගන්නේ. හරි. ඒ කියන්නේ අපිට පැහැදිලි වුණා විශ්වවිද්‍යාලයේ නිදහස් ආයතනයක්, ශිෂ්‍යයන් නිදහසක් තියෙනවා. නමුත් අනිත් අයට හිරිහැරයක් වැළැක්වීම සඳහා තමයි ප්‍රධාන වශයෙන් විනය නීති දාලා තියෙන්නේ. කොහොමද මේ විනය නීති දැන් ශිෂ්‍යයෙක් හරි ආචාර්යෙක් හරි කොහොමද දැනගන්නේ තමන් මොන නීතියක් කඩ කරා? කොයිතරම්ද රාමු? මොකක් හරි නීතිමය රාමුවක් තියෙනද? අපි දැන් පාසල් වල තියෙනවනේ යම් යම් දේවල් කරන්න එපා කියලා. දැන් කවුද මේ නීති රාමුව ඉදිරිපත් කරලා තියෙන්නේ? මොකද්ද මේ විශ්වවිද්‍යාලයක තියෙන කරන්න ඕන දේවල් නැති දේවල් මොනවද කියන නීති රාමුව කොහොමද? ඔව්. ඒක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මොකද බොහෝ දෙනෙක් මේ ශිෂ්‍ය විනය පවත්වාගෙන යාමට අදාළ වන ශිෂ්‍යයන් සාමකාමී පරිසරයක ඉගෙනීම පහසු කරගන්න, පරිශන කටයුතු වල පහසු කරගන්න උපකාරයක් හැටියට පවත්වාගෙන යන මේ විනය නීති සම්බන්ධයෙන් තියෙන අවධානය සහ අවබෝධය අඩුයි. ඒ හින්දා අපි හිතනවා ඒ පිළිබඳ දැන ගැනීම ඉතා වැදගත් වෙනවා කියලා. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරු වගේම විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය වගේම රටක පුරවැසියන් වශයෙන් අපි යම් යම් නීති වලට බැඳලා ඉන්නවා. ඒ ආයතනයක් තුල කටයුතු කිරීමේදී, රට තුල කටයුතු කිරීමේදී, සමාජයක කටයුතු කරනකොට අපි යම්කිසි නීති රාමුවකට බැඳලා කටයුතු කරනවා. නීතිය තමයි උත්තරීතර ඕනම සමාජයක. රටේ ප්‍රධාන පාලකයා ඉඳලා ඊටාම පහළ රැකියාවක් කරන කෙනා දක්වාම සියලු දෙනාම නීතියේ ආධිපත්‍යයට යටත් වෙලා ඉන්නවා. ඉතින් ඒ හින්දා විශ්වවිද්‍යාල ශිෂ්‍යයොත් මේ විනය නීති මොනවාද, රටේ තියෙන නීති මොනවාද, විනය නීති සහ රටේ තියෙන නීති අතර තියෙන වෙනස්කම් මොනවාද, විනය නීති සහ රටේ නීති එකට ක්‍රියාත්මක වෙන්නේ මොන වගේ අවස්ථාවලදී කියලා දැන ගැනීමත් ඉතාමත් වැදගත් වෙනවා. දැන් විශ්වවිද්‍යාලයේ අපි විනය නීති කියන එක ඇත්ත වශයෙන්ම සරලව අර්ථකථනය කරගත්තොත් එහෙම අපිට තියෙනවා ඒ තුල යම් යම් ක්‍රියාකාරකම් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට පුද්ගලිකව එයාගේ ශරීරයට පීඩාවක් වෙනවනම් ඒ පුද්ගලයන්ට එරෙහිව යම් යම් හිංසාවන් පීඩාවන් වෙනවනම් ඒවා වළක්ව ගන්න ඒවා වැරදි හැටියට අර්ථකථනය කළා එවැනි ක්‍රියාවල් නිරත වුණු අයට දෙන දඬුවම් මොනවාද කියලා දඬුවම් පිළිබඳ උපලේඛනයක් තියෙනවා. ඒ මොකද නීතිය? ඔව් ඒ නීතිය මම අත වශයෙන් මේ කාණ්ඩ තුනෙන් පස්සේ ඔබතුමාට විස්තර කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම මේ විනය නීති ඉලක්ක වෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කාර්ය මණ්ඩලයේ මේ විනය නීති අපි මුලින්ම දැනගන්න ඕන ශිෂ්‍යයන්ට විතරක්ම බලපවත්වන ඒවා නෙවෙයි. ශිෂ්‍යයෙක් ආචාර්යවරයෙකුට එරෙහිව යම්කිසි ක්‍රියාවක් කරොත්, හිංසාවක් කරොත්, අනර්ථයක් කරොත්, ඒ වගේම ශිෂ්‍යයෙක් තවත් ශිෂ්‍යයෙකුට එරෙහිව ක්‍රියාවක් කරොත්, ශිෂ්‍යයෙක් අනධ්‍යයනකාරී වෙන සමාජයකට එරෙහිව කටයුත්තක් කරොත්, ඒ වගේම විශ්වවිද්‍යාලයේ පොදු දේපල අනිසි ලෙස පරිහරණය කළොත්, ඒවා කඩා බිඳ දැම්මොත්, ඒවා අනර්ථයට ලක් කරොත්, ඒ වගේම විශ්වවිද්‍යාලයේ සාමකාමී බව බිඳෙන විදිහට කටයුතු කරොත්, අවසාන වශයෙන් විශ්වවිද්‍යාලයේ කීර්ති නාමයට, ගෞරවයට හානියක් වෙන ආකාරයෙන් කටයුතු කරොත්, ඒවා වළක්වා ගන්න තමයි මේ විනය නීති සකස් කරලා තියෙන්නේ. ඒක මොනවද මේ විනය නීති වලින් මුලින්ම තියෙන්නේ? මේ විනය නීති ආකාර දෙකකින් ක්‍රියාත්මක වෙනවා. මම දැන් ඇත්ත වශයෙන්ම කැමතියි දැන් එකින් එක ඊටාම සරලව ඔබට මොනවද මේ විනය නීති ශිෂ්‍යයන්ගේ විනය පවත්වාගෙන යන්න බලපාන විනය නීති කියලා මම එකින් එක ඔබට කියන්න. දැන් අපේ විශ්වවිද්‍යාලය වගේම හැම විශ්වවිද්‍යාලයකම මේ විශ්වවිද්‍යාලයට අලුතෙන් ඇතුළු වෙන හැම ශිෂ්‍යයෙකුටම ශිෂ්‍ය අත්පොතක් අපි නිකුත් කරනවා.
මේ ශිෂ්‍යාත් පොතේ තියෙනවා පැහැදිලිව විශ්වවිද්‍යාල සාමකාමී බව පවත්වාගෙන යන්න විශ්වවිද්‍යාල නිදහසේ අධ්‍යාපනය ලබන්න පහසු වෙන ආකාරයෙන්. ඒවට එරෙහිව යන අයට මොනවද මුලින්ම ළමයි කතරම ශිෂ්‍යාත් පොත හොඳට කියවලා තියෙනවා. ශිෂ්‍යාත් පොත අනිවාර්යෙන් කියවා ගැනීම වැදගත් වෙනවා. මේ ශිෂ්‍යාත් පොතේ ඉතාම පැහැදිලිව තියෙනවා මේ ශිෂ්‍ය විනය නීතිමාලාවන් මොනවද කියලා. ඒ වගේම නම්නීකරණ වැඩසටහනෙත් කියලා දෙනවා නේද? අලුතෙන් ශිෂ්‍යෝ විශ්වවිද්‍යාලයට ඇතුල් වුණාම නම්නීකරණ වැඩසටහනෙත් මේවා කියනවා. ඒ වගේම ඔබතුමා මතු කරපු කාරණේ වගේම මේක ශිෂ්‍යයන්ට විතරක් නෙවෙයි වැදගත් වෙන්නේ. දැන් අපි ආචාර්ය මණ්ඩලයේ සමාජිකයෝ හැටියට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සමාජිකින් හැටියට පරිපාලන නිලධාරීන් හැටියට ඒ අයත් මේ නීතිමාලාවන් මොනවද කියලා දැනගෙන හිතා හොඳින් අවබෝධ කරගැනීම වැදගත් වෙනවා. මොකද මේ නීති ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරෙන්නේ ආචාර්යවරුන්ටත් අනධ්‍යයන කාර්ය මණ්ඩල සමාජිකින්ටත් ඒ වගේම පරිපාලන නිලධාරීන්ටත් වෙන් වශයෙන් පොදුවේ මේ නීති ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරෙනවා. ඒතර මම කැමතියි මේ ශිෂ්‍ය විනය සම්බන්ධයෙන් තියෙන නීතිමාලාවන් කීපයක් ප්‍රධාන වශයෙන් අපිට අදාළ වෙන නීතිමාලාවන් කීපයක් මම පැහැදිලි කරන්නම්. දැන් මුලින්ම අපේ විශ්වවිද්‍යාලයේ විසින්ම හදාගත්ත නීතිමාලාවක් තියෙනවා. මේක ඇත්තට වශයෙන්ම 1978 විශ්වවිද්‍යාල පනතේ තියෙන වගන්ති ප්‍රකාරව තමයි මේ විනය නීති සකස් කරලා තියෙන්නේ. දැන් අපි කවුරුත් දන්නවා විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වෙන විශ්වවිද්‍යාල පනතේ තියෙන ප්‍රතිපාදන පරිදි. 1978 අංක 16 කියන විශ්වවිද්‍යාල පනත තමයි අපේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට පරිපාලනය කිරීමට කළමනාකරණය කිරීමට ඉගැන්වීම් කටයුතු කිරීමට ඇතුළු සියලුම විශ්වවිද්‍යාල කාර්යයන් සඳහා මේ 1978 අංක 16 කියන විශ්වවිද්‍යාල පනත තමයි අදාළ කරගන්නේ. මේ විශ්වවිද්‍යාල පනතේ 135 වෙනි වගන්තියේ 1 ඈ කියන කොටසෙන් ඒ වගේම 29 වෙනි වගන්තියෙන් විශ්වවිද්‍යාල පාලන අධිකාරියට එහෙම නැත්නම් පාලක සභාවට කවුන්සිල් එකට බලය පැවරලා තියෙනවා විශිෂ්‍ය විනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අතුරු ව්‍යවස්ථාවන් සකස් කරන්න. අපි මේවට කියන බයිලෝස් කියලා හඳුන්වනවා. එතකොට මුලින්ම අපේ විශ්වවිද්‍යාලයේ 1986 අවුරුද්දේ 1986 අවුරුද්දේ අංක 1 දරන ශිෂ්‍ය විනය පිළිබඳ අතුරු ව්‍යවස්ථාව කියලා අපි එකක් සම්පාදනය කරලා තියෙනවා. මෙන්න මේ ශිෂ්‍ය විනය පිළිබඳ අතුරු ව්‍යවස්ථාවේ මේ ශිෂ්‍ය විනය කියලා කියන්නේ මොනවද? විනය විරෝධී ක්‍රියා කියන්නේ මොනවද? එවැනි ක්‍රියා සිදු කරොත් එහෙම මේ එවැනි ශිෂ්‍යයන් සම්බන්ධයෙන් කරන ක්‍රියාකාරකම් මොනවද කියලා සඳහන් කරලා තියෙනවා. ඒක විශ්වවිද්‍යාල පනතෙන් විශ්වවිද්‍යාලයට පැවරෙන බලය අනුව සකස් කර ගන්නා ලද අතුරු ව්‍යවස්ථාවල සඳහන් වන කාරණා. ඒතර එහි වගකීම උපකුලපතිතුමා ප්‍රමුඛ පාලක සභාවට පැවරෙනවා. ඒ අනුව නිලධාරීන්ට ඒ වගකීම් බෙදිලා යනවා. එවැනි ක්‍රියාවලියක් තමයි මේ අතුරු ව්‍යවස්ථාවන් තුල බයිලෝස් තුල තියෙන්නේ. ඒතර ඒක එක කාරණයක්. ඒතර ඒ වගේම ලංකාවේ තියෙන සියලුම ජාතික විශ්වවිද්‍යාල වලට අදාළ වෙන විදියට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් 2011 පෙබරවාරි මාසයේ චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. අපි ඒකට කියන්නේ අංක 946 දරන චක්‍රලේඛ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව චක්‍රලේඛය කියලා. මෙන්න මේ චක්‍රලේඛයේ තියෙනවා 946 කියන චක්‍රලේඛයේ ශිෂ්‍යයෝ විසින් කරන විනය විරෝධී ක්‍රියා මොනවද කියලා. ඒ විනය විරෝධී ක්‍රියා රාශියක් තියෙනවා. දැන් ගොඩක් දෙනෙක් හිතනවා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ කරන විනය විරෝධී ක්‍රියා අතර ප්‍රධාන වශයෙන්ම තියෙන මේ නවකවාදයේ ලබා දීම වැනි සිදුවීම් කියලා. නවකවාදයේ ලබා දීම කියන එකට ලඝු කරන්න බෑ ශිෂ්‍ය විනය කියන එක. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ශිෂ්‍යයෙකුගේ ක්‍රියාකලාපය නිසා කෙනෙකුට අධ්‍යාපනය ලබන්න බාධාවක් වෙන්න පුළුවන්. ඒක අලුතෙන් ශිෂ්‍යයෙක් විශ්වවිද්‍යාලයට ඇතුළු වුණු කාලයක වෙන්න පුළුවන්. ඒක වැඩිහිටි ශිෂ්‍යයෙකුට 4 වෙනි වසරේ ඉන්න ශිෂ්‍යයෙක්ගේ ක්‍රියාකලාපය නිසා 4 වෙනි වසරේ ශිෂ්‍යයෙකුටම අධ්‍යාපනයට බාධා වෙන්න පුළුවන්. ඒ වගේම දේශන ශාලාවල තියෙන බඩු භාණ්ඩ වලට උපකරණ වලට රසායනාගාරවල තියෙන උපකරණ වලට බාධාවක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම ශිෂ්‍යයන් පිරිසකට සාමකාමී නිදහසේ රැස් වෙන්න තියෙන රැස් වෙලා අදහස් උමාරු කරගන්න තියෙන කාරණේට බාධාවක් වෙන්න පුළුවන්. ඒ වගේම විශ්වවිද්‍යාලයේ කීර්තිනාමයට බාධාවක් වෙන ආකාරයෙන් ශිෂ්‍යෝ කලහකාරීව හැසිරෙන්නත් පුළුවන්. මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන්. විශ්වවිද්‍යාලයේ නිවාසිකාගාර තුල ඒ නිවාසිකාගාර පවත්වාගෙන යාමට බාධා වන ආකාරයෙන් යම් ක්‍රියාකාරකම් වල නිරත වෙන්න පුළුවන්. අවියායුධ ගේන්න පුළුවන් විශ්වවිද්‍යාලයට කෙනෙක්. ඒ වගේම විශ්වවිද්‍යාලය තුල කෙනෙකුට පහර දීලා තුවාල කරන්න පුළුවන්. හොරකම් කරන්න පුළුවන්. සමහර විශ්වවිද්‍යාලවල වරින් වර වාර්තා වෙනවා ශිෂ්‍යයෝ තවත් ශිෂ්‍යයන්ට අයිති පරිගණකයක් හොරකම් කරපු අවස්ථාවල්, මුදල් පසුම්බියක් හොරකම් කරපු අවස්ථාවල්, නිවාසිකාගාරන සමහර උපකරණ හොරකම් කරපු අවස්ථාවල් වාර්තා වෙනවා. එතකොට ඒ වගේ තියෙන විශ්වවිද්‍යාල විදිහට රටේ නීතිය. ඒ කාරණා ආකාර දෙකකින් අපිට බලන්න පුළුවන්. ඒවා විශ්වවිද්‍යාලයේ විනය නීති මාලාවන් තුල විශේෂයෙන් මම සඳහන් කරපු මේ 946 කියන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව චක්‍රලේඛයේ පැහැදිලිව දක්වලා තියෙනවා ශිෂ්‍යයන්ට හිරිහැර කිරීම, දේපලාලාභ හානි කිරීම, සොරකම් කිරීම, හැඳුනුම්පත ඉදිරිපත් නොකිරීම පවා
අපි ගොඩක් දෙනෙක් ශිෂ්‍යෝ හිතනවා අපි හැඳුනුම්පත ඉදිරිපත් කරන්න ඕනේ නෑ කියලා. නමුත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, පීඨාධිපතිවරයාට, උපකුලපතිවරයන්ට, ආරක්ෂක නිලධාරීන්ට, විනයාශන නිලධාරීන්ට, පුස්තකාලාධිකාරීවරයාට, ඒ වගේම විශ්වවිද්‍යාලයේ බලය පවර්ලා තියෙන ඕනෑම නිලධාරියෙකුට පුළුවන්කම තියෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ අනන්‍යතාවය තහවුරු කරන්න කියලා හැඳුනුම්පත ඉදිරිපත් කරන්න. ඒ හැඳුනුම්පත ඉදිරිපත් නොකරොත් ඒක විනය විරෝධී ක්‍රියාවක් හැටියට තමයි සලකන්නේ. දැන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් යම්කිසි හොරකමක් කරොත්, දේපොළ වලට අනර්ථයක් කරොත්, ශිෂ්‍යයෙකුට පහර දුන්නොත් මේ 946 කියන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛයේ පනතේ ප්‍රකාරව ඒ වගේම 1986 අංක 1 දරන අතුරු ව්‍යවස්ථා අපේ විශ්වවිද්‍යාලය හදාගත්ත අතුරු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව එයාට කටයුතු කරන්න පුළුවන්. හැබැයි අපි ඒවට කියන්නේ විනයානුකූලව කටයුතු කරනවා කියලා. ඩිසිප්ලිනරි ඇක්ෂන් එකක් තමයි අපි ගන්නෙ. හැබැයි ඒ වැරදිම රටේ නීතිය ව්‍යවස්ථාපිත නීති උල්ලංඝනය කිරීම පිළිබඳ වැරදිත් වෙනවා. දැන් මම ඔබතුමාට පහර දීලා තුවාල කරොත් එහෙම මම ශිෂ්‍යයෙක් හැටියට ඒක මම විශ්වවිද්‍යාල විනය නීති උල්ලංඝනය කිරීමක් වගේම රටේ දඬනීය සංග්‍රහය හෝ වෙනත් ව්‍යවස්ථාපිත නීතියක් උල්ලංඝනය කිරීමක් වෙනවා. එවැනි කටයුතු සිද්ධ වෙලා තියෙනවා නම් අපි විශ්වවිද්‍යාලයේ විනය නීති වලට අනුව විනයානුකූලව කටයුතු කරනවා. විනය පරීක්ෂණයක් පවත්වලා ඒකට පැමිණිල්ලක් ලැබුණා මේ පිළිබඳ සොයලා බලලා විනය පරීක්ෂණයක් පවත්වලා ඒ විනය පරීක්ෂණයෙන් අදාළ චූදිත ශිෂ්‍යයා වරදකරු බවට තහවුරු කරගත්තොත් අපිට මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නිකුත් කරපු මේ චක්‍රලේඛයේ උපලේඛනයේ තියෙන දඬුවම් අපිට දෙන්න පුළුවන්. ඒ දඬුවම් අතර අපි ඇත්ත වශයෙන්ම උසාවියකින් දෙන දඬුවම් දෙන්නේ නැහැ. අපි දෙන්නේ යා විශ්වවිද්‍යාලයට පැමිණීම වළක්වන්න පුළුවන්, එයාගේ ප්‍රතිඵලාත් හිටවන්න පුළුවන්, එයාගේ ශිෂ්‍යභාවය අහෝසු කරන්න පුළුවන්, ඒ කෙටි කාලන යම්සි නිශ්චිත කාලයකට ශිෂ්‍යභාවය අහෝසු කරන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම එයා විශ්වවිද්‍යාල ශිෂ්‍යභාවය ඉවත් කළා විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිරපන්න පුළුවන්. එහෙම විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් එයා ඉවත් කරන්නේ හෝ දඬුවම් කරන්නේ ඇත්ත වශයෙන්ම පෞද්ගලිකව ඒ ශිෂ්‍යයා සම්බන්ධයෙන් පාලන අධිකාරිය තියෙන දේශයකට නෙවෙයි. එක ශිෂ්‍යයෙක් දෙන්නෙක් කරන ක්‍රියාකලාප නිසා අපිට සිද්ධ වෙනවා ශිෂ්‍යෝ දසදහස් ගාණක් ආරක්ෂා කරගන්න. ශිෂ්‍යෝ දසදහස් ගාණක ආරක්ෂාව වෙනුවෙන් අපිට අකමැති වුණත් මේ විනය විරෝධී ක්‍රියාවල නිරත වෙච්ච ශිෂ්‍යයන් සම්බන්ධව දඬුවම් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා. උසනාන් කරා විශ්වවිද්‍යාල පනත ඊට පස්සේ අතුරු ව්‍යවස්ථාව. දැන් ඔය දෙකට අමතරව රටේ නීතිය වෙනම තියෙනවා. ඊට අමතරව තව වෙනම රණපරක් තියෙනවා. දැන් ඔබතුමා ඉතා වැදගත් ප්‍රශ්නයක් මතු කරා. දැන් අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ රටේ තියෙන සියලුම නීති වලට බැඳෙනවා. නමුත් උසස් අධ්‍යාපන ආයතනව ශිෂ්‍යයින්ටම බලපාන විශේෂ නීති කීපයකුත් තියෙනවා මේ අතුරු ව්‍යවස්ථාවන් සහ විනය නීති මාලාවන්ට අමතරව. ඔබතුමාට මතක ඇති දැන් දශක දෙකකට ඉස්සෙල්ලා අවුරුදු 20කට විතර පෙර 20කට 22කට විතර ඉස්සෙල්ලා අපේ රටේ විශ්වවිද්‍යාල කීපයක ජාතික විශ්වවිද්‍යාල කීපයකත් උසස් අධ්‍යාපන ආයතන කීපයකත් ඉතා වාසනාවන්ත කනගාටුදායක සිද්ධීන් කීපයක් වුණා. ඒවා ඇත්ත වශයෙන්ම රට අඳුනගත්තේ සමාජයක අඳුනගත්තේ නවකවදය වගේ සිදුවීම් හරහා. ඒ කියන්නේ රැගින් කියන වචනේ තමයි ගොඩක් දෙනෙක් පාවිච්චි කරේ. නමුත් එතනින් එහා ගිහිල්ලා දැන් සාමාන්‍ය විශ්වවිද්‍යාලයකත් රටේ ගොඩක් දෙනෙක් හිතන්නේ නවකවදය කියලා කියන්නේ අලුතින් විශ්වවිද්‍යාලයට ශිෂ්‍යෝ පිරිසක් ආවට පස්සේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් විසින් ඔවුන්ට පීඩාවක් නැති වෙන ආකාරයෙන් හිරිහැර ඇති වෙන ආකාරයෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වල බාධා වන ආකාරයෙන් කටයුතු කරනවා කියන කාරණය. හැබැයි විශ්වවිද්‍යාල අභ්‍යන්තර තත්ත්වය අපිට හොයලා බැලුවාම විශ්වවිද්‍යාලය තුල සිදුවෙන එවැනි හිංසාකාරී ක්‍රියා සමහර ශිෂ්‍යෝ ඝාතනය වෙලා තියෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගත්තොත් එහෙම හාඩි උසස් තාක්ෂණ ආයතනය ගත්තාම මේ වගේ උසස් අධ්‍යාපන ආයතනවලත් ශිෂ්‍යෝ මරණයටපත් වෙච්ච අවස්ථාවල් තියෙනවා. ඒ හැම එකක්ම ඇත්තටම මේ අලුත් ශිෂ්‍යෝ ආවට පස්සේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යෝ විසින් ඔවුන්ට කරපු හිරිහැරවල ප්‍රතිඵලයක් නිසාම ඇති වෙච්ච ඒවා විතරක් නෙවෙයි වෙන සිදුවීමුත් තියෙනවා. නමුත් සමහරවිට දැන් උදාහරණයකට අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා වසර ගානකට පෙර මේ විශ්වවිද්‍යාලෙම ශිෂ්‍යෝ දෙන්නෙක් ගැටුම් වල ප්‍රතිඵලයක් හැටියට මරණයටපත් වුණා. ඒ අවස්ථා දෙකේදීම මේ නවක ශිෂ්‍යෝ ආපු වෙලාවේ වැඩිහිටි ශිෂ්‍යෝ කරපු හිංසාවන් නිසා ඇතිවෙච්ච සිදුවීම් නෙවෙයි. නමුත් රට ගොඩක් වෙලාට සමාජයේ මේ ජනමතයක් ගොඩ නැගෙනවා මේවා නවකවාද සිදුවීම් කියලා. ඇත්ත වශයෙන්ම නවකවාද සිදුවීම් නෙවෙයි. ඒ අවස්ථා දෙකේදීම සිද්ධ වුණේ වැඩිහිටි ශිෂ්‍යෝ කණ්ඩායම් දෙකක්. ඔවුන් එකිනෙකට වෙනස් දේශපාලන මත දරන කණ්ඩායම්. එහෙම නැත්නම් ඔය එකිනෙකට වෙනස් මත දරන ශිෂ්‍ය ව්‍යාපාරවල ශිෂ්‍ය එකමුතුන් තුල කටයුතු කරු වෙනස් මත දරන පිරිස්. ඒතර මේ වෙනස් මත දැරීමේ ප්‍රතිඵලයක් හැටියට ඔවුන් එකිනෙකා අතර ඇති වුණු ගැටුම් වල ප්‍රතිඵලයක් ලෙස තමයි මේ අවාසනාවන්ත සිදුවීම් සිද්ධ වුණේ. දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලෙත් ඊටාම ඉතිහාසෙත් ඒ වගේ අපිට යම් යම් තොරතුරු දැනගන්න ලැබෙනවා. රුහුණු විශ්වවිද්‍යාලෙත් එවැනි තොරතුරු ලැබෙනවා. ගොඩාක් වෙලාවට ජනප්‍රිය වෙන්නේ මේ වගේ අතරින්
අර නවක ශිෂ්‍යයෙකුට වැඩිහිටි ශිෂ්‍යෝ හිරිහැර කරායි කියන කාරණය. ඉතින් මෙන්න මේ தত্ত্বය නිසා දශක දෙකකට ඉස්සෙල්ලා රටේ විශාල සාකච්ඡාවක් කතිකාවතක් ඇති වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අත් වශයෙන් පාර්ලිමේන්තුව විසින් විශේෂ පනතක් සම්මත කරා 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවකවාදය හා වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත කියලා. ඒතකොට මේකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි නවකවාදයේ වැළැක්වීම කියන එක තියෙනවා. අනිත් එක පැත්තෙන් තියෙනවා ආයතනයක් තුල වෙන්න පුළුවන් උසස් අධ්‍යාපන ආයතනයක් තුල වෙන්න පුළුවන් සාහසික ක්‍රියා වළක්වන්න. ඉතින් මේව බරපතල වැරදි හැටියට තමයි අපරාධමය වැරදි හැටියට තමයි රටේ නීතිය විසින් සලකන්නේ. ඒතර එවැනි තත්වයකදී එවැනි ක්‍රියාවක් පැමිණිල්ලක් ලැබුණට පස්සේ පොලිසිය ඒ පිළිබඳ විමර්ශනයක් කරනවා. විමර්ශනයක් කළා අධිකරණයට කරුණු වාර්තා කරනවා. කරුණු වාර්තා කළා නඩු විභාගයක් ආරම්භ කළා. සමහරට මේ නඩු විභාගය යන අතර වාරේ මේ ආයත මේ චෝදනා ලබන ආයත අප ලබා ගැනීමට පවා නොහැකි වෙනවා මහේස්ත්‍රාත්. ඒ කියන්නේ දැන් අපේ විශ්වවිද්‍යාලවල නීතියට එහා පැත්තට ගිහිල්ලා කියන්නේ. ඔව් විශ්වවිද්‍යාල නීතියට එහා ගිහිල්ලා දැන් විශ්වවිද්‍යාලය තුල අපි කරන්නේ මේ අතුරු ව්‍යවස්ථාවෙනුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභා චක්‍රයකිනුත් විශ්වවිද්‍යාලය විසින් පවත්වන අභ්‍යන්තර විනය පරීක්ෂණයකින් දඬුවම් කිරීම. මේ දෙකම කරන්න පුළුවන් ওই පනතට. මේ පනතට අනුව මේ පනත ඇත්තටම ක්‍රියාත්මක කිරීමේ වගකීම් ප්‍රධාන වශයෙන් පැවරෙන්නේ පොලිසියට. නමුත් මේ පනතේ තියෙන වැරදිම මේ අතුරු ව්‍යවස්ථාවෙත් සඳහන් වෙන වැරදි හැටියට සඳහන් වෙනවා 946 කියන චක්‍රලේඛෙත් මේ වැරදිම සඳහන් වෙනවා. ඒකෙම මට අහන්න ඉතුනේ දැන් ඒක තමයි දැන් ඔබතුමා කිව්වාගේ ඒකට මේ නීතිය කවුද ක්‍රියාත්මක කරන්නේ? දැන් අපේ විශ්වවිද්‍යාලය තුල මොකද්ද මේ නීතිය ක්‍රියාත්මක වෙන නීති රාමුව? දැන් විනයාධිකාරී ඔබතුමා විනයාධිකාරී වශයෙන් ඉන්නවා. දැන් ශිෂ්‍යෙක් විනය විරෝධී වැඩක යෙදෙනවා. ඒකට දැන් මේ පනත් කීපයකුත් තියෙනවා. මොකද්ද මේකේ යාන්ත්‍රණය? කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ? දැන් මේ ක්‍රියාත්මක වීම ආකාර දෙකකින් කරන්න පුළුවන්. එකක් තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් යම්කිසි පීඩාවකට හිංසාවකට අනර්ථයකට ගොදුරු වුණොත් හිරිහැරයකට භාජනය වුණොත් ඒ ශිෂ්‍යයාට පුළුවන්කමක් තියෙනවා විශ්වවිද්‍යාලේ පාලනාධිකාරියට පැමිණිල්ලක් කරන්න. පාලනාධිකාරිය කියන එකෙන් මම අදහස් කරන්නේ පාලක සභාව විසින් පත් කළ තියෙන විනයාධිකාරිවරයාගේ කාර්යාලයක් තියෙනවා විශ්වවිද්‍යාලේ. ඉතින් ඒ කාර්යාලයට ඕනම ශිෂ්‍යයෙකුට පැමිණිල්ලක් කරන්න පුළුවන්. විශ්වවිද්‍යාලයේ සුමංගල ගොඩනැගිල්ලට ආසන්නව පිහිටලා තියෙන ඥානේශ්වර ගොඩනැගිල්ල භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ බිම්මහලේ තමයි ප්‍රධාන ආරක්ෂණධාරී කාර්යාලයට යාබදව තමයි විනයාධිකාරී කාර්යාලය තියෙන්නේ. ඒතර විනයාධිකාරී කාර්යාලයට ඕනම ශිෂ්‍යයෙකුට පැමිණිල්ලක් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. දැන් මේක මේ විශේෂයෙන්ම අතුරු ව්‍යවස්ථාවෙන් සකස් වෙලා තියෙන විනය විරෝධී ක්‍රියා හඳුනාගෙන තියෙන විනය විරෝධී කියත් 946 කියන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ තියෙන චක්‍රලේඛයේ තියෙන විනය විරෝධී ක්‍රියා යම් කිසි ශිෂ්‍යයෙකු විසින් කරොත් ඒ පිළිබඳ ඕනම කෙනෙකුට පැමිණිල්ලක් කරන්න පුළුවන්. ශිෂ්‍යයෙකුට විතරක් නෙවෙයි. ශිෂ්‍යයෙක් තව ශිෂ්‍යයෙකුගේ ක්‍රියාවක් නිසා පීඩාවටපත් වුණොත් ඒ ශිෂ්‍යයාට පුළුවන්කම තියෙනවා විශ්වවිද්‍යාලයට පැමිණිල්ලක් කරන්න. ඒ වගේම ශිෂ්‍යයෙකුගේ ක්‍රියාකලාපය නිසා ආචාර්යවරයෙක් පීඩාවටපත් වෙච්ච අවස්ථාවකදී ඒ ආචාර්යවරයාට පුළුවන්කම තියෙනවා පැමිණිල්ල කරන්න. ඇත්ත වශයෙන්ම විනයාධිකාරී කාර්යාලයේ විනයාධිකාරීවරයාගේ කාර්යභාරය ක්‍රියාත්මක කිරීම සඳහා යාන්ත්‍රණයක් තියෙනවා විශ්වවිද්‍යාලය තුල. දැන් මම පෙර සඳහන් කළා විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධි ආධාරණ පීඨ 7ක් තියෙනවා. ශිෂ්‍යයෝ 15000කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. මේ හැම පීඨයකම මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය, කළමනාකරණ පීඨය, ව්‍යවහාරික විද්‍යා පීඨය, වෛද්‍ය පීඨය, ඒ වගේම ඉංජිනේරු පීඨය, තාක්ෂණ පීඨය, සමූහ සෞඛ්‍ය පීඨය. මේ පීඨ 7ක් තියෙනවා. මේ පීඨ 7 හැම පීඨයකම විනයාධිකාරීවරයාගේ අධීක්ෂණය හා පාලනය යටතේ උපදෙස් යටතේ කටයුතු කිරීම සඳහා වන නියෝජ්‍ය විනයාධිකාරීවරු පත් කරලා තියෙනවා. විශ්වවිද්‍යාල පාලක සභාව විසින් තමයි නියෝජ්‍ය විනයාධිකාරීවරු පත් කරන්නේ. ඒගොල්ලෝ ආචාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සමාජිකින්. පීඨයක 3 දෙනෙක් 4 දෙනෙක් වගේ එක පීඨයක කටයුතු කරනවා. එතකොට ඒ අය ඇත්ත වශයෙන්ම තමන්ගේ පීඨේ දැන් උදාහරණයක් ඇරෙන්න මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ නියෝජ්‍ය විනයාධිකාරීවරුන්ට අනිත් පීඨවල නියෝජ්‍ය විනයාධිකාරීවරුන්ට පැවරෙන වගකීම තමයි තමන්ගේ පීඨයේ තුල ශිෂ්‍යයෝ යම්කිසි විනය විරෝධී ක්‍රියාවක නිරත වෙනවද කියලා හොයලා බලලා ඒ ක්‍රියා පාලනය කරන්න. දැන් අපි විනය පවත්වාගෙන යාම කියලා හැමතිස්සෙම අපි බලාපොරොත්තු වෙන්නේ හොයාගෙන ගිහිල්ලා පුළුවන් තරම් දඬුවම් කරන්න. අපි උත්සාහ කරන ගොඩක් වෙලාවට ප්‍රමුඛතාවය දෙනවා හැකිතාක් දුරට ශිෂ්‍යෝ විනය විරෝධී ක්‍රියාවලට යොමු වීම වළක්වා ගන්න. දැන් අපේ විශ්වවිද්‍යාල ප්‍රධාන පරිශ්‍රයේ තියෙන්නේ ගංගොඩවිල නුගේගොඩ ප්‍රදේශයේ. ඊට අමතරව රත්මලානේ තියෙනවා ඉංජිනේරු පීඨය, පිටිපණ තියෙනවා තාක්ෂණ පීඨය. දැන් මේ පීඨවල ඉන්න ආචාර්යවරු තමයි මේ පරිශ්‍රයේම තමයි ඔවුන් නියෝජ්‍ය විනයාධිකාරීවරුන් හැටියට කටයුතු කරන්නේ. නියෝජ්‍ය විනයාධිකාරීවරුන්ට පුළුවන් මේ පැමිණිල්ල පිළිබඳ ඉතාම ඉක්මනින්
විනයාධිකාරීවරයා දැනුවත් කළා ඒ පිළිබඳ සාක්ෂි ලබා දෙන්න සාමාන්‍ය ආචාර්යවරයෙකුට පැමිණිලි කරන්නත් පුළුවන්ද? ඒ ආචාර්යවරු පුළුවන්. මේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? පුළුවන්. අත් වශයෙන්ම යම්කිසි ශිෂ්‍යයෙක් විනය ක්‍රියාවක් සිදු කරන බව පෙනී යනවා නම් ඒ ක්‍රියාවට ගොදුරුනේ ආචාර්යවරයෙක් නම් ආචාර්යවරයාට ඍජුවම පුළුවන්කම තියෙනවා ඒ නියෝජ්‍ය විනයාධිකාරීවරයාට ඒක ලිඛිතව ලබා දෙන්න. එහෙම නැත්නම් විනයාධිකාරී කාර්යාලය ලිඛිතව ලබා දෙන්න. දැන් ගොඩක් වෙලාවට උපකුලපතිතුමාට හෝ පීඨාධිපතිතුමාට තමයි ගොඩක් ආචාර්යවරු යම්කිසි ප්‍රශ්නයක් වුණාම දෙන්නේ. නමුත් ඒක තවත් අපිට කඩිනම් කරගන්න පුළුවන්, වේගවත් කරගන්න පුළුවන් යම්කිසි ආචාර්යවරයෙක් හෝ අනධ්‍යයනකාර මණ්ඩල සමාජිකෙක් හෝ පරිපාලනධාරියෙකුට හෝ යම්කිසි පීඩාවක් අනර්ථයක් වුණා නම් ශිෂ්‍යයෙකුගේ ක්‍රියාකලාපය නිසා විනය කඩකිරීමක් සිද්ධ වෙන බව තියෙනවා නම් ඒ අයට ඍජුවම විනයාධිකාරී කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ පැමිණිලි ඉදිරිපත් කරාම වඩාත් වැදගත් ඒක ඉතාම හොඳින් අපිට පැමිණිල්ල අවසාන දක්වා ගෙනියන්න පුළුවන්. ඒ ශිෂ්‍යයන්ගේ අනන්‍යතාවය ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් ඒක වෙන්නේ ආචාර්යවරයෙකුට මේ පීඩාවක් වුණා නෙමෙයි. ඔව්. ශිෂ්‍යයෙක්ගෙන් තව ශිෂ්‍යයෙකුට පීඩාවක් වුණොත් ඔව්. ඒක පිළිබඳව ඕනෑම ආචාර්යවරයෙකුට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඕනම ආචාර්යවරයෙකුට ඒ පිළිබඳ විනයාධිකාරී කාර්යාලයට දැනුම් දෙන්න පුළුවන්. නියෝජ්‍ය විනයාධිකාරීවරුන් දැනුවත් කරන්න පුළුවන්. දැන් ඔබ ඉස්සරහ කියන්නේ දැන් ආචාර්යවරුන්ට හිඳුපතේ ගන්න පුළුවන් කියලා ඒ වගේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. පුළුවන්. ඔව් ඕනම ආචාර්යවරුට පුළුවන් ශිෂ්‍යයෙක්ගේ අනන්‍යතාවය පරීක්ෂා කරන්න. ඔහු ඒක ඒ අනන්‍යතාවය පෙන්눔 කරන්නේ නැත්නම් ඒක විනය විරෝධී ක්‍රියාවක්. ඒ පිළිබඳ ආචාර්යවරට පුළුවන් පැමිණිල්ලක් කරන්න. හැබැයි අපි වඩාත් කාර්යක්ෂමයි වඩාත් ඵලදායී වෙනවා ඒ ශිෂ්‍යයාගේ අනන්‍යතාවයත් කියලා දැන්. මොකද පැමිණිල්ලක් කරාට වැඩන්නේ ප්‍රමාණව සාක්ෂි නැත්තම්. අනිවාර්යයෙන්ම අපේ වගකීමක් තමයි පැමිණිල්ලක් කරනවා නම් ඒ සාක්ෂිත් ඉදිරිපත් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් වඩාත් ඵලදායී වේ. ඒකෙන් මම කියන්නේ නැහැ පැමිණිලි කරන්න එපා කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. වඩාත් කාර්යක්ෂමයි මේ විමර්ශනයේ අවසානයේ දක්වා ගෙනිහිලා ඒ සැකකරුවන් චූදි ශිෂ්‍යීන් වරදකරුවන් බවට පත් කරගන්න පුළුවන් මේ ක්‍රියාවලිය හරියට සිද්ධ වුණොත් ප්‍රමාණව සාක්ෂි ඉදිරිපත් කරොත්. අත් වශයෙන්ම යම්කිසි ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍ය පිරිසක් සම්බන්ධයෙන් විනයාධිකාරී කාර්යාලය වෙත පැමිණිල්ලක් ලැබුණාම මුලින්ම අපි කරනවා ඒ චූදි ශිෂ්‍යයාගෙන් නිදහසට කරුණු විමසීමක් කරනවා ඉතාමත් කෙටි කාලයක් ඇතුළත. යම් ශිෂ්‍යයෙකුට චෝදනාවක් තියෙනවා ඔබට විරුද්ධව මෙන්න මේ චෝදනාවක් තියෙනවා. මොකද අපේ අතුරු ව්‍යවස්ථාවෙත් ලිඛිතව අපි දැනුම් දෙනවා අදාළ ශිෂ්‍යයාට හෝ ශිෂ්‍ය කණ්ඩායමට මෙන්න මේ දින මෙන්න මේ අහවල් දින මේ වගේ ශිෂ්‍යයන් පිරිසට පහර දුන්න බවට හෝ යම්සි දේපල අලාවානි කර බවට හෝ යම්සි චෝදනා පත්‍රයක් දෙන්න ඕන. අපි මේ ශිෂ්‍යයාට මූලික කරුණු දැක්වීමක් කියන්න කියලා කියනවා. ලිඛිතව කරුණු විමසීමක් කරනවා මේ චෝදනාව සම්බන්ධයෙන්. ඒතර මේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු ලිඛිත කරුණු ඉදිරිපත් කිරීම හෝ නොකිරීම කෙසේ වෙතත් අපිට ඊට පස්සේ පුළුවන්කම තියෙනවා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන්න. ඒතර ඒ ශිෂ්‍යෝ ඒතර පැමිණිලිකාර ශිෂ්‍යෝ එනවා අපිට ඒ සාක්ෂි ඉදිරිපත් කරන කරුණු දක්වනවා. ඒ වගේම අපි කියන්නේ මෙතන උසාවියක් වගේ එක්තරා ආකාරයකට අර්ධාධිකරණ කටයුත්තක් තමයි කරන්නේ. කියන්නේ ඔව් වින්දිතයට පැමිණිල්ලක් කරන්නේ පැමිණිල්ලක් කරනවා මටත් යම් අයිතිවාසිකමක් තියෙනවා ඒක ඩිෆෙන්ඩ් කරන්න. ඔව් ඇත්ත වශයෙන්ම දැන් අපි යම්කිසි කෙනෙකුට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කරොත් එහෙම සැකකාරයෙක් හැටියට චෝදනාවක් ඉදිරිපත් කරොත් ඒ ශිෂ්‍යයාට හෝ ඒ තැනැත්තාටත් අයිතියක් තියෙනවා තමන්ට තියෙන චෝදනාව සම්බන්ධයෙන් කරුණු දක්වන්න. අසවල නෑනේ නේ අසවල දඬුවම් විදුවල්තුමා කිව්වොත් ඒ අනිවාර්යෙන් කරා. මේකෙදි එහෙම නෙමෙයි. යාට නෑ මේක ඇත්තටම දැන් මේක අර අපි මුලින් කතා කරා වගේ මේ අය වැඩිහිටියෝ හින්දා රටේ නීතියේ තියෙනවා ස්වභාවික යුක්ති මූල ධර්මය කියලා නැචරල් ජස්ටිස් කියලා. ඒකෙදිත් අපි කියන්නේ යම්කිසි කෙනෙකුට චෝදනාවට ලක් කරලා තිනවා ඒ චෝදනාව සම්බන්ධයෙන් යාට කරුණු දක්වන්න අයිතියක් තියෙනවා. ඒ අයිතිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ලැබෙනවා. මොකද ඒකට වැඩි හිටියෝ. නිශ්චිත දිනයක් දෙනවා මෙදාට ඔයාගේ ට්‍රයල් එක තියෙන්නේ කියලා මේ විමර්ශනයක් තියෙනවා. විමර්ශනයට සහභාගී වෙන්න කියලා කරුණු අපි දැනුම් දෙනවා. ඒ වගේම ඒ අයට පුළුවන්කම තියෙනවා තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න සාක්ෂිකාරෝ ඉන්නවනේ සාක්ෂිකාරෝ ඊට පෙර ඒගොල්ලන්ගේ විශ්වවිද්‍යාලයට ඇතුළු වීම වැළැක්වීම වගේ දේවල් විශ්වවිද්‍යාල මම තියෙනවා. ඔව් දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ දැන් යම්කිසි සිදුවීමක් සිදු වුණාම ඒ සිදුවීමේ බරපතලකම සැලකිල්ලට අරගෙන తాවකාලික පන්ති තහනමක් නිකුත් කරනවා. මොකද එහෙම නිකුත් කරන්නේ ඒකත් අනිත් අයගේ ආරක්ෂාව ඒ වගේ විමර්ශන කටයුතු වලට බාධාවක් නොවෙන්න තමයි ඒක කරන්නේ. සමහරට චූදිත ශිෂ්‍යෝ ඉන්නවා නම් පහර කෑමට හෝ අගතියටපත් වෙච්ච ශිෂ්‍යන්ට බලපෑම් කරන්න පුළුවන්. සාක්ෂි දෙන්න එපා, පැමිණිලි දාන්න යන්න එපා, පරීක්ෂණයට යන්න එපා කියලා බලපෑම් කරනවා. ඒ වගේ අවස්ථාවල් අපිට කීපයකදීම දකින්න ලැබිලා තියෙනවා. ඉතින් එතකොට අර తాවකාලික පන්තහනම් කිරීමකින් කරලා ඒ චූදිත ශිෂ්‍යයා විශ්වවිද්‍යාලෙන් බැහැර කිරීම తాවකාලිකව සිදු කරන්නේ අර විමර්ශන කටයුතු වලට සහ දඬුවමක් නෙවෙයි. එතකොට හැබැයි විධිමත් පරීක්ෂණයක් පැවැත්වුවා. විධිමත් පරීක්ෂණයේදී ඒ ශිෂ්‍යයා යම් විදියකින් ඒ ආයතනයේ තියෙන චෝදනාවෙන් නිදහස් වෙන්න පුළුවන්. නිදහස් වුණාට පස්සේ යාට පුළුවන්කම තියෙනවා
නැවත සාමාන්‍ය විදියට විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න පුළුවන්, දේශන වලට සහභාගී වෙන්න පුළුවන්. අනිත් ඕනෑම ශිෂ්‍යයෙකුට තියෙන අයිතිවාසිකම්, නීත්‍යානුකූල අයිතිවාසිකම් එයාට භුක්ති විඳින්න අවස්ථාව ලැබෙනවා. උපරිම දඬුවම දෙන්න පුළුවන් වෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යභාවය අහෝසි කිරීම. ඊට අඩු දඬුවම් තියෙනවා අවවාද කිරීම දක්වාම. දැන් අපේ මේ පිළිබඳ මම කියන්න මොනවද තියෙන දඬුවම් කියලා. අපේ මේ දඬුවම් තියෙන්නේ ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව විසින් නිකුත් කරපු 940 අංක 946 කියන චක්‍රලේඛයේ උපලේඛනයේ තමයි මේ දඬුවම් තියෙන්නේ. ඉස්සර චක්‍රලේඛන. දැන් ඔය නවකවද පනත ඇතුළත නෙමෙයි. නෑ නවකවද පනත නෙමෙයි. ඇත්ත වශයෙන්ම මේ දඬුවම් පිළිබඳ විශ්වවිද්‍යාලය විනය මණ්ඩලයකට විශ්වවිද්‍යාල පාලක සභාවට දෙන්න පුළුවන් දඬුවම් අතර තියෙන ඉහළම දඬුවම තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යභාවය අහෝසි කරලා විශ්වවිද්‍යාලේ නිරපා හැරීම. හැබැයි ඊට අමතරව අපිට පුළුවන්කම තියෙනවා ඒ වරදේ බරපතලකම සැලකිල්ලට අරගෙන එයාට තරය අවවාද කරලා ලිපියක් නිකුත් කරන්න පුළුවන්. පෞද්ගලික ලිපි ගොනුවට ඒ ලිපිය ඇතුල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිශ්චිත කාලවලට දේශනයකට සහභාගී නොවෙන්න දඬුවමක් දෙන්න පුළුවන්. ඔව් විභාගවලට පෙනී හිටීම වළක්වන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තෙන් උපාධි ප්‍රදාන උත්සවයට පෙනී සිටීම වළක්වන්න. ඒක ශිෂ්‍යයෙකුට අවුරුදු 4ක් 5ක් විතර මහන්සි වෙලා ශිෂ්‍යෙක් ඊටාම බලාපොරොත්තු සහගත ඉන්න අවස්ථාවක් තමයි උපාධි ප්‍රදාන උත්සවයට සහභාගී වීම කියන එක. ඒක එයාට ගෞරවයක් කීර්තියක් හැටියට තමයි සැලකන්නේ. හැබැයි සමහරලාට එයා වරදක් කරලා තියෙනවා නම් මේ දඬුවම් තුල තියෙනවා එයාට උපාධි ප්‍රදාන උත්සවයට සහභාගී වීම වැළැක්වීමට පවා දඬුවම්. විශ්වවිද්‍යාලයේ තියෙන අතුරු ව්‍යවස්ථාව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවේ චක්‍රලේඛයේ උල්ලංඝනය කරාම අපි දෙන්නේ විනයානුකූලව තමයි විනය ක්‍රියාමාර්ග තමයි ගන්න අභ්‍යන්තර විනය පරීක්ෂණයක්ම. හැබැයි ඒ වැරදිම මේ අතුරු ව්‍යවස්ථාවේ සහ චක්‍රලේඛයේ තියෙන වැරදිම ඇතැම් අවස්ථාවල රටේ අපරාධ නීති උල්ලංඝනය කරන වෙලාවල් වෙනවා. නවකවාදයේ සහ වෙනත් සාහසික ක්‍රියාවැලක්වීම් පිළිබඳ පනතේ තියෙන ප්‍රතිපාදනයන් උල්ලංඝනය කිරීම වෙන්න පුළුවන්. දණ්ඩි සංග්‍රහයේ තියෙන වැරදි උල්ලංඝනය කිරීම වෙන්න පුළුවන්. තවත් වෙලාවක අපි උදාහරණයකට කිව්වොත් එහෙම සමහර ශිෂ්‍යයෝ අපිට අහු වෙන සමහර විශ්වවිද්‍යාලවල මද්ද්‍රව්‍ය ළඟ තියාගෙන ඉඳලා ගංජා හරි හෙරොයින් හරි ළඟ තියාගෙන ඉඳලා. ඒතර ඒක විෂමද්‍රව්‍ය අන්තරාය කර ඖෂධ විෂමද්‍රව්‍ය පිළිබඳ පනත උල්ලංඝනය කිරීම. ඒතර ඒ අය ඒතර රටේ නීතියෙන් තමයි ඒගොල්ලන්ට දඬුවම් කරන්නේ. ඉතින් මේ පිළිබඳ විමර්ශනයක් පවත්වන්නේ පොලිසිය හා ඒ වගකීම් පැවරුණු ආයතන. ඒක අධිකරණයට කරුණු වාර්තා කරනවා. දැන් වසර 20කට පෙර විශ්වවිද්‍යාලයේ අවස්ථා දෙකකදී ඇතිවෙච්ච ගැටුම් වල ප්‍රතිඵලයක් හැටියට ශිෂ්‍යෝ දෙන්නේ මරණයටපත් වුණා. ඒ අයට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය විසින් අභ්‍යන්තර විනය පරීක්ෂණ පවත්වලා එයාගේ ශිෂ්‍යභාවය අහෝසි කරන්න කටයුතු කරා. ඊට අමතරව පොලිසිය විසින් විමර්ශනයක් කළා. ඒ අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කළා. වසර ගණනාවක් රිමාන්ඩ් බාරයටපත් වෙලා තිබුණා. මෑතක් වෙනතුරු මේ නඩු විභාග වුණා. දැන් මීට සමාන උදාහරණයක් මම කියන්න කැමතියි. ඔබට මතක ඇති වසර එකමාරකට දෙකකට ආසන්න කාල සීමාව තුළ අපේ විශ්වවිද්‍යාලයේ ඊටාම කනගාටුදායක සිද්ධියක් වුණා. ප්‍රථම වසර ශිෂ්‍යයෙක් රාත්‍රී කාලයේ පැවැත්වුණු සාදයකදී උත්සවයකදී තුවාල ලැබුවා ටයරයක් පෙරලිලා. ඒතර ඒ පිළිබඳව අපි විමර්ශනයක් පැවැත්තුවා. විශ්වවිද්‍යාලය විසින් අභ්‍යන්තර විමර්ශනයක් පවත්වලා ඒ සම්බන්ධයෙන් චෝදනා ලැබු ශිෂ්‍යෝ කැඳවලා සාක්ෂිකාරයෝ කැඳවලා දීර්ඝ විමර්ශනයක් අභ්‍යන්තර විමර්ශනයක් පවත්වලා ඒ ශිෂ්‍යයන්ට විනයානුකූලව කටයුතු කරා. ඊට අමතරව ඒ ශිෂ්‍යයන් සම්බන්ධව දඬනීය සංග්‍රහය ප්‍රතිපාදන උල්ලංඝනය කළා තියෙනවා කියලා පොලිසිය විසින් විමර්ශනයක් කළා. ඒ අධිකරණයට ඉදිරිපත් කළා බන්ධනාගාරගත වෙලා තිබුණා. ඒතකොට එකම වරදට ආකාර දෙකකින් මේ ශිෂ්‍යෝ දඬුවම් ලබන්න ඉඩ තියෙනවා. එකක් තමයි මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභා චක්‍රලේඛ සහ අතුරු ව්‍යවස්ථාවේ තියෙන චක්‍රලේඛ උල්ලංඝනය කිරීම. ඒ තුලම තියෙනවා රටේ නීති උල්ලංඝනය කිරීම. සමහරවිට අදහසක් තියෙනවා විශ්වවිද්‍යාලය තුළට පොලිසිය එහෙම ගේන්න බෑ. පොලිතුමාගේ අවසරයක් නැතුව ගේන්න බෑ කියලා. ඒ පිළිබඳව මොකක්ද තියෙන නීතිමය තත්ත්වය? ඔව් අත වශයෙන්ම ඒක අපි ටිකක් විවාදාත්මක කාරණයක්. නමුත් විශ්වවිද්‍යාලය තුල විශ්වවිද්‍යාලයත් එක්තරා ආකාරයක කමියුනිටි එකක් ප්‍රජාවක්. ශිෂ්‍යෝ 15000ක් ඉන්න තැන මේ විනය නීති හැටියට අපි හඳුනාගෙන මේ විනය නීති උල්ලංඝනය කරන ඒවා සමහරවිට රටේ අපරාධ නීතියක් උල්ලංඝනය කිරීමක් වෙන්නට පුළුවන්. දැන් උදාහරණයක් ඇරෙට අපේ විශ්වවිද්‍යාලවල ජාතික විශ්වවිද්‍යාලවල කවදාවත් අපිට වාර්තා වෙලා නැහැ ස්ත්‍රී දූෂණ ලිංගික අපරාධ වගේ දේවල් වාර්තා වෙලා නැහැ. ඒක සතුටට කාරණයක්. දැන් දෙමව්පියන්ටත් අපිට දෙන්න පුළුවන් පණිවිඩයක් තමයි බය නැතුව ඔබගේ දරුවෝ එවන්න මේ විශ්වවිද්‍යාලවල මේ එළිය සමාජයේ වගේ ලිංගික අතවර ස්ත්‍රී දූෂණ වගේ වෙන්නේ නැහැ. නමුත් ශිෂ්‍යයෝ අතර ඇති වෙන ගැටුම් වල ප්‍රතිඵලයක් හැටියට දැන් අර මම පෙර සඳහන් කරා වගේ පහර දීමක් වෙන්න පුළුවන්. තුවාල කිරීමක් වෙන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් හැටියට මිනිමරුමක් සිද්ධ වෙනවා. ඝාතනයක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශිෂ්‍යයෙක් මද්ද්‍රව්‍යයත් එක්ක අත්අඩංගුවටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශිෂ්‍යයෙක් ගිනියමියක් එක්ක බෝම්බයක් එක්ක අත්අඩංගුවට ගන්න පුළුවන්.
ඔව්. ඒතකොට ඒවා ඇත්ත වශයෙන්ම රටේ නීතිය උල්ලංඝනය කිරීම. ඒ නිසා කිසි කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. එවැනි තත්ත්වයක් විශ්වවිද්‍යාලය ඇතුලේ වාර්තා වුණොත් එහෙම පොලිසියට එන්න නැතුව ඉන්න පුළුවන් කමක් නැහැ. පොලිසිය බැඳිලා ඉන්නවා ලංකාවේ ඕනම තැනක පොලිස් ආඥා පනතේ තියෙන නීතිමය ප්‍රතිපාදන පරිදිම පොලිසියට වගකීමක් ඒක ඒ කටයුතු දැන් ශිෂ්‍යයෙක් සව ශිෂ්‍යයෙකුට පහර දීලා බරපතල තුවාල වුණොත් එහෙම මරණයටපත් වුණොත් එහෙම පොලිසියට එන්න බෑ කියලා කිව්වොත් එහෙම ඒක හරි විහිළුවක් වෙනවනේ. ඒ නිසා ඒක ශිෂ්‍යෝ විසින්ම සමහර කණ්ඩායම් විසින්ම සකස් කරගත්ත කතාවක් ඒක ගොතාගත්ත කතාවක් ඒක. ඊටව පැහැදිලි කරන ශිෂ්‍ය විනය පිළිබඳව ආරම්භයේදී ඔබ කිව්වා දැන් මේ ශිෂ්‍ය විනය පවත්වා ගන්නේ ශිෂ්‍යයන්ට සහ අනිකුත් අයට විශ්වවිද්‍යාලය තුළ සාමකාමී වාතාවරණයක් ක්‍රියාත්මක වෙන්නේ. මොකද විශ්වවිද්‍යාලය එන ලොකු ප්‍රශ්නයක් මේ ළමයින්ට දැන් බොහොම සනාන් කරා වගේ අවසනාවකට ඇය සිදුවීම ඒ වගේ නවපද සිදුවීම සහ විනය විරෝධී කටයුතු වෙන විදිහට රටේ අපරාධ නීති ගැන මම කියන්නේ ඒවත් එක්ක. ඉතින් කොයිතරම් මේ අපේ දැන් ඔබ විනයාධිකාරී වශයෙන් අපේ විශ්වවිද්‍යාලයේ විනය පවත්වා ගැනීම අතරින් කොයිතරම් ඵලදායී වෙලා තියෙනවද ඔයගලගේ ක්‍රියාමාර්ග උදාහරණ හරි මොනවද තියෙනවද ඵලදායී වුණා නැතුව තිබුණට වඩා මේ විනය නීති සහිතව තිබීමේ වැදගත්කම කුමක්ද? ඔව්. අත වශයෙන්ම ඔබතුමා කිව්වා වගේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට නිදහසේ සාමකාමීව අධ්‍යාපනය ලබන්නත් ආචාර්යවරු ඇතුළු අනිකුත් අයට පරිශන කටයුතු කරන්නත් ඒ වගේම ජාතික සමාජ සංවර්ධන දායක වෙන්නත් ඉඩකඩ ලැබෙන්නේ පීඩාවකින් හිංසාවකින් තොරව විනයානුකූලව ශිෂ්‍යෝ හැසිරුණොත් ආචාර්යවරු කටයුතු කරොත් තමයි. ඉතින් එතකොට දැන් ඒ අභිලාෂයෙන් තමයි මේ විනය නීති හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ වෙනුවෙන් තමයි මේ යාන්ත්‍රණයක් වැඩපිළිවෙලක් සකස් කරලා තියෙන්නේ. විවිධ නිලධාරීන් ආචාර්යවරු සමාජිකයෝ ඒ වෙනුවෙන් සාමූහිකව වක්කීමෙන් කටයුතු කරන ඒ සඳහා අපි හිතනවා මේ උත්සාහය යම් පමණකට සාර්ථක වෙලා තියෙනවා. දැන් නමුත් මම ලංකාවේ අනිකුත් විශ්වවිද්‍යාලත් එක්ක සංසන්දනය කරනකොට පෞද්ගලිකව මම සතුටටපත් වෙනවා, සෑහීමටපත් වෙනවා. මේ විශ්වවිද්‍යාලයේ අපි මේ සාමූහිකව දරන ප්‍රයත්නය යම්කිසි ආකාරයකට ඵලදායී වෙලා තියෙනවා කියලා. ඒකෙන් මම කියන්න උත්සාහ කරන්නේ නැහැ 100%ම කිසිම සිදුවීමක් විශ්වවිද්‍යාලයේ වෙන්නේ නැහැ කියලා. ඊටාම ආරක්ෂාකාරී කියන අපරාධ අඩුයි කියන ලෝකේ ඊටාම දියුණු රටවල් වලත් යම් අපරාධ සිද්ධ වෙනවා. ඒවා වාර්තා වෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. යම් සිදුවීම් සුළු සිදුවීම් වාර්තා සිදු වෙන්න පුළුවන්. නමුත් සමහර ශිෂ්‍යෝ මැලිකමක් දක්වනවා වාර්තා කරන්න. කෙසේ වෙතත් අර ඔබතුමා සඳහන් කරා වගේ පහුගිය කාලේ අපේ විශ්වවිද්‍යාලයට යම්සි ආකාරයක කැලලක් ඇති වෙන සිද්ධියක් රට පුරාම විශාල ආందోලනාත්මක සිද්ධියක් වුණා. ප්‍රථම වසරේ ශිෂ්‍යයෙක් රාත්‍රී කාලේ තිබුණු සාදයකදී උත්සවයකදී අනපේක්ෂිත ආකාරයෙන් ටයරයක් පෙරලිලා තුවාලපු සිද්ධියක්. විශ්වවිද්‍යාලයේ මේ වෙච්ච සිදුවීම අත වශයෙන්ම රටේ දේශපාලන අධිකාරිය තුලත් ජනමාධ්‍ය තුලත් විශාල ප්‍රචාරයකට ලක් කරේ නවකවාදයක ප්‍රතිඵලයක් හැටියට මේක සිද්ධ වුණා කියලා. ඒකට හේතුව තමයි මේ ශිෂ්‍යයා ප්‍රථම වසර ශිෂ්‍යයෙකු වීම. අපි දැන් මේ පිළිබඳව ඉතාම කඩිනමින් විශාල පරිශ්‍රමයක් දාලා විමර්ශනයක් කරා. දැන් මේ සිද්ධිය දිහා අපිට බැලුවාම පෙනුනේ දැන් නවකවාදය කියන සිද්ධිය මේකත් එක්ක ගලපන්න ගොඩක් වෙලාවට මේ ජනමාධ්‍ය ඇතුළු විවිධ ආයතන සංවිධාන පාර්ශවකරුවන් උත්සාහ කරේ මේ ශිෂ්‍යයා පළමු වසර ශිෂ්‍යයෙක් වීම සහ ඒ ශිෂ්‍යයන්ගේ ඒ ප්‍රථම වසර පැමිණිලා ශිෂ්‍යයෝ ටික කාලයක් ගත වෙලා එයාට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් විසින් සාදයක් සංවිධානය කරපු අවස්ථාවකදී තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. ඉතින් ඒ හින්දා මේවා ගොඩාක් ශිෂ්‍යෝ මැලිකමක් දැක්වුවා මේවා පිළිබඳ වාර්තා කරන්න. මේවා අහිං දකින්න ශිෂ්‍යෝ ඒ පිළිබඳ වාර්තා කරන්න කැමති නෑ. වෙනත් අය වාර්තා කරන්න කැමති නෑ. මොකද මේවා වාර්තා කරාම මේවා පැමිණිලි කරාම මේවට සාක්ෂි දෙන්න යන්න වෙනවා කියන එක රටේත් පොදු මතයක් තියෙනවා. නමුත් අපි ඊටාම වෙහෙස මහන්සියෙන් ඊටාම සියුම්ම සුපරීක්ෂාකාරීව මේ කරුණ අත් වශයෙන් මේක මම ආඩම්බරයෙන් කියනවා මේ පොලිසියත් ඒ පිළිබඳ විමර්ශනයක් කරා. පොලිසිය විමර්ශනය කළා ඒ ශිෂ්‍යෝ පිළිබඳ ඒ සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යෝ පිළිබඳ අනාවරණය කරගන්න ඉස්සෙල්ලා අපි තමයි ඒ පිළිබඳ අනාවරණය කරගත්තේ. කොටින්ම කියනවා නම් පොලිසියටත් ඒවා අනාවරණය කරගන්න පුළුවන් වුණේ අපේ විමර්ශන නිසා. නැත්නම් අදටත් පොලිසියටත් විශාල චෝදනාවක් එල්ල වුණා. කෙසේ වෙතත් අපි මේ පිළිබඳ ඊටාම දීර්ඝ විමර්ශනයක් කළා, ගැඹුරු විමර්ශනයක් කළා, ඊටාම කඩිනමින් ඒ සම්බන්ධයෙන් චෝදනා ලැබපු ශිෂ්‍යයන්ට විනයානුකූලව කටයුතු කළා විශ්වවිද්‍යාල පාලක සභාව. ඔව් ඒ ශිෂ්‍යෝ සීල දෙනාම අපි අනාවරණය කරගත්තා. ඒ සිද්ධියට සම්බන්ධ සීල දෙනාම අනාවරණය කරගත්තා. පොලිසියත් අපිත් එක්ක එකතු වුණා ඒ කාර්යයේදී.
ඊට පස්සේ තමයි පොලිසිය වෙනම විමර්ශනයක් පවත්වලා ඒ පිළිබඳ අධිකරණ කරුණු වාර්තා කරේ. ඒ චූදිත ශිෂ්‍යෝ රිමාන්ඩ් බාරයටපත් වුණා. ඒගොල්ලෝ දැන් මේ වෙනකොට අපමත නිදහස් වෙලා ඉන්නවා. අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වුවා. අපිට කිසිසේත්ම අවශ්‍ය වුණේ නැහැ කෙනෙකුට හිරිහැර කරන්න හෝ පක්ෂපාතීව කටයුතු කරන්න හෝ දේශසහගතව කටයුතු කරන්න අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. නමුත් අපි ඊටාම ස්වාධීනව පරීක්ෂණයක් කළා. ඒකෙන් ඒ සිද්ධියට හේතු වෙච්ච දේවල් ඒ කොහොමද ඒක වුනේ, කවුද ඒකට සම්බන්ධ වුනේ, ඇයි එහෙම තත්වයක් ඇති වුනේ කියන එක අපි දීර්ඝ වශයෙන් හොයලා බැලුවම අපිට එතනදී අනාවරණය වුණා මේක සැලසුම් සහගතව පූර්ව සැලසුමක් සහිතව කරපු ක්‍රියාවක් නෙවෙයි. ඒ වගේම නවක වදේ ප්‍රතිඵලයක් හැටියට ඇති වෙච්ච ක්‍රියාවකුත් නෙවෙයි කියලා. නමුත් එතන විශ්වවිද්‍යාල විනය නීති කඩකිරීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරා. ඒ හින්දා මම හිතනවා අපි මේ සාමූහිකව ගන්න ලබන ක්‍රියාමාර්ග විශ්වවිද්‍යාලයේ ඉන්න නියෝජ්‍ය විනයාධිකාරිවරු විතරක් නෙවෙයි විනය ආරක්ෂක නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන්, ආචාර්යවරු, පරිපාලන නිලධාරීන් මේ සියලු දෙනාටම මේ වගකීම බෙදලා ගිහිල්ලා තියෙනවා. අපි ආචාර්යවරු හැටියට බැඳුනත් අපිට මේ අතුරු ව්‍යවස්ථාවෙන්ම මේ බලයේ පැවරිලා තියෙනවා මේ විනය සම්බන්ධයෙන් මැදිහත් වෙන්න. ඒතර ඒ ගැන අපි කටයුතු කළා ඒක සාර්ථක කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ හින්දා අපි සාපේක්ෂව අපි හිතනවා සෙසු වෙනත් ජාතික විශ්වවිද්‍යාලත් සංසන්දනය කරනකොට ශිෂ්‍ය සංඛ්‍යාව අතින් ඉතාම විශාල සංඛ්‍යාවක් ඉන්නේ ජාතික විශ්වවිද්‍යාලේ. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලේ භූමි ප්‍රමාණය විශාලයි. භූමි ප්‍රමාණයෙන් අඩු වුණාට ජාතික විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් පළවෙනි තැනට ඉන්නවා. ඉතින් ඒ වගේ ශිෂ්‍ය ප්‍රජාවක් ඉන්න පීඨ 7ක් තියෙන ශිෂ්‍ය 15000 සංඛ්‍යාවක් ඉන්න තත්වයක් තුල මේ විනය පවත්වාගෙන යනකොට මේ වගේ වැඩපිළිවෙලක් තිබීමෙන් තමයි අපිට යම්කිසි සාර්ථකත්වයක් දක්වන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. හැබැයි මම හිතනවා මේ සාර්ථකත්වය අඛණ්ඩව පවත්වාගෙන යන්න නම් මේක තවදුරටත් දියුණු කරගන්න නම් තනතුරු වල ભેදයකින් තොරව අධ්‍යයන කාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ආරක්ෂක නිලධාරීන් වගේ අය දායක වෙන්න ඕනේ. ඒ වගේම ප්‍රධාන දායකත්වයේ තියෙන්නේ ශිෂ්‍යයන්ට. ශිෂ්‍යයෝ තමයි මේකේ තීරණාත්මක භූමිකාව මේ කාර්යභාරය සාර්ථක වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ශිෂ්‍යයෝ මත. මොකද ශිෂ්‍යයෙකුට එරෙහිව යම්කිසි ක්‍රියාවක් වුණොත් ඔහු ඒක පැමිණිලි කරේ නැත්නම් අපිට විමර්ශනයක් අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ. බය වෙන්න ඕනේ නැහැ. පැමිණිල්ලක් ඉදිරිපත් කළ ඉවරලා ඇත්ත වශයෙන්ම ආරක්ෂාව ලැබෙනවා. ඔව් අපි ඊටාම් පැහැදිලිව කියන්න ඕන මේ විනය විරෝධී ක්‍රියාවන්ට ගොදුරු වෙන ශිෂ්‍යයින්ට පණිවිඩයක් දෙනවා. ඔව් ඒ දෙවිධයක් ක්‍රියාත්මක වෙන එකක් තමයි සමහර ශිෂ්‍යෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තියෙන වෙබ් අඩවියකට ඔන්ලයින් කම්ප්ලේන් එකක් කරන්න පුළුවන්. යන්න පුළුවන්. හැබැයි මම ඒක වඩාත් උනන්දු කරනවා අපිට පුළුවන් නම් මොකද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට ඔන්ලයින් කම්ප්ලේන් කරාම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ආයෙන්නෙත් මෙහෙටමයි. ඒතර ඒකට ගත වෙන කාලයත් අපිට අඩු කරගන්න පුළුවන්. ඔබට පුළුවන් නම් ඔබගේ පීඨයේම ඉන්න නියෝජ්‍ය විනයාධිකාරිවරයාට ඊටාම කඩිනමින් මේ පැමිණිලි කරන්න. ශිෂ්‍ය උපදේශකවරුන්ට පැමිණිලි කරන්න. ඒගොල්ලන්ගේ ටෙලිෆෝන් නම්බර දීලා තියෙනවද? ටෙලිෆෝන් අංක සියලුම දුරකථන අංක දීලා තියෙනවා. ඔබට ඕනම කෙනෙකුට පුළුවන් ශිෂ්‍යාත් පොතේ තියෙනවා විනයාධිකාරී කාර්යාලයේ විනයාර්ශක නිලධාරීන්ගේ දුරකථන අංක තියෙනවා. ඒ වගේම පීඨයෙන් ලබා ගන්න පුළුවන් ඕනම ශිෂ්‍යයෙකුට ඕනම ආචාර්යවරයෙකුට කවුද මේ පීඨයේ ඉන්න නියෝජ්‍ය විනයාධිකාරිවරු මොන අධ්‍යයනශෝලද එයා ඉන්නේ මොනවද ඒ අයගේ ටෙලිෆෝන් නම්බර්ස් කියලා දැනගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් මම ඉල්ලීමක් කරනවා ශිෂ්‍යයින්ගෙන් ඔබට එරෙහිව යම්කිසි ක්‍රියාවක් සිද්ධ වුණොත් ඒ කඩිනමින් ඒ පිළිබඳ පැමිණිලි කරන්න ඒ වගේම අඛණ්ඩව ඒ ක්‍රියාවලිය තුල රැඳිලා ඉන්න. එහෙම වුණොත් තමයි ඔබට ආරක්ෂාව සැලසෙන්නේ වගේම ඔබගේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් ආරක්ෂාව සැලසෙන්නේ මේ විරෝධී ක්‍රියා කරපු අයට යම්කිසි ආකාරයක දඬුවම් දීලා මේ කමිටු එකකින් ඈඩ් කරලා තියන්න පුළුවන්කමින්. ඒ වගේම ආචාර්යවරු ඇතුළු නිලධාරීන්ටත් සුවිශේෂී වගකීමක් තියෙනවා. මේක විනයාධිකාරිවරයාගේ වැඩක්, මේක නියෝජ්‍ය විනයාධිකාරිවරයාගේ වැඩක්, මේක ශිෂ්‍ය සුබසාධක අධ්‍යක්ෂකවරයාගේ වැඩක්, මේක ආරක්ෂක නිලධාරියාගේ වැඩක් කියන එක හිතන්නේ නැතුව මේක අපේ සාමූහික වැඩක් කියලා, මේක අපේ විශ්වවිද්‍යාලයේ කීර්තිනාමය වෙනුවෙන් තමයි අපි වැඩ කරන්න කියන අරමුණෙන් කටයුතු කරොත් මම හිතනවා මේ ක්‍රියාවලිය අපිට තවදුරටත් සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. ඉන්න අවසාන වශයෙන් ඔබට කියන්න පුළුවන්ද මේ ආගෙන ඉන්න අපේ ආචාර්යවරුන්ට ඊළඟට ශිෂ්‍යයන්ට ඒ වගේ මහජනතාවට විනයාධිකාරිතුමා වශයෙන් දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? අපේ ශිෂ්‍ය විනය පවත්වාගෙන විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු මුදින් පවත්වාගෙන යාමට සාහිත්‍ය කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවසාන වශයෙන් පණිවිඩයක් දෙන්න පුළුවන්. ඔව්. දැන් අපි ප්‍රධාන ඉලක්ක කණ්ඩායම් දෙකක් ඉලක්ක කරගෙන මම පණිවිඩයක් දෙන්න කැමතියි. මුලින්ම අපේ ශිෂ්‍යයෝ තමයි අපේ ප්‍රධාන වැදගත්ම කණ්ඩායම. ඒතොර ඒ ශිෂ්‍යයන්ට නිදහසේ සාමකාමීව අධ්‍යාපනය ලබන්න පරීක්ෂණ කටයුතු වල නිරත වෙන්න පුළුවන්කම ලැබෙනවා. විනයානුකූලව එයාට හිරිහැරයක් නැතුව සාමකාමී පරිසරයක් තිබුණා.
ඒතර මේ පරිසරය පවත්වාගෙන යන්න ශිෂ්‍යයන්ට ලොකු දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. ඒ අය පුළුවන් තරම් දුරට විනය නීති කටපාඩම් කරගත්තේ නැති වුණාට කමන්නේ. තමන්ගේ ක්‍රියාව නිසා තව කෙනෙකුට පීඩාවක්, හිරිහැරයක්, අනර්ථයක්, තමන්ගේ අනිත් අයගේ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නොවන ආකාරයෙන් වෙනස් මත වලට ඇහුම්කන් දෙමින් කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි ශිෂ්‍යෝන්ගෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඉගෙනීම් කටයුතු වල, පරීක්ෂණ කටයුතු වල නිරත වෙන ආචාර්යවරු ඉන්නවා. ඒතර ඒ ආචාර්යවරුන්ට නිදහසේ උගන්වන්න පුළුවන් වෙන්නේ, නිදහසේ පරීක්ෂණ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ, ඒ දැනුම ජාතික සමාජ සංවර්ධනයේ දායක කරන්න පුළුවන්කම ලැබෙන්නේ අර නිදහස් සාමකාමී වටපිටාවක් තිබුණා. ඉතින් යම්කිසි ශිෂ්‍යෙක් හෝ යම්කිසි කෙනෙක් විනයානුකූලව විනය විරෝධීව කටයුතු කරනවා නම් නොපැකිලි ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න, ඒ පිළිබඳ කරුණු වාර්තා කරන්න, විනයාධිකාරී කාලට යොමු කරන්න සහ ඒ ක්‍රියාවලිය අවසානයේ දක්වා සාක්ෂි ලබා දෙන්න ඉදිරිපත් වෙන්න කියන ඉල්ලීම මම කරන්න කැමතියි. ඒ වගේම මේ සාකච්ඡාව නරඹන සමාජයේ සමාජික විශේෂයෙන්ම තමන්ගේ දරුවෝ විශ්වවිද්‍යාලවලට එන දෙමව්පියෝ, රටේ පුරවැසියෝගේ මම විශේෂ ඉල්ලීමක් කරන්න කැමතියි. විශ්වවිද්‍යාලවල විශේෂයෙන්ම ජාතික විශ්වවිද්‍යාලයේ ඔබ සමාජයේ මේ පුවත්පත් වලින්, ජනමාධ්‍ය වලින් පෙන්눔 කරන අමානුෂික කෲර වද හිංසාවන් සහිත නවකවාදයක් පවතින්නේ නැහැ. විශේෂයෙන්ම මම අවසාන වශයෙන් කැමති මේ සාකච්ඡාවට ඇහුම්කන් දෙන මේ නරඹන සමාජයේ සමාජිකයන්ට, විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන දරුවන්ගේ, ශිෂ්‍යයින්ගේ දෙමව්පියන්ට විශේෂ පණිවිඩයක් දෙන්න. දැන් ඔබ බොහෝ දෙනෙක් මේ ජාතික විශ්වවිද්‍යාල කිව්වහම තමන්ගේ දරුවෝ එවන්න බයයි, විශාල භීතියකින් පසු වෙන්නේ. ඒකට හේතුව තමයි යම් හුදකලා සිදුවීම් එක්ක ජනමාධ්‍ය වලින්, සමාජ මාධ්‍ය ජාලා වලින් විශාල බිහිසුණු තත්වයක් ඇති පෙන්눔 කරලා තියෙනවා, කෲර අමානුෂික තත්වයක් තියෙනවා කියලා. නමුත් ඊටාම වගකීම් සහ ඊටාම සතුටින් මම කියන්න කැමතියි ශ්‍රී ජාතික විශ්වවිද්‍යාලයේ මේ නවක ශිෂ්‍යයින් සම්බන්ධයෙන් එවැනි වද හිංසාවන්, කෲර අමානුෂික තත්වයන් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඊටාම වගකීමෙන්, කායික හිංසනයන් සිද්ධ වෙන්නේ නැහැ කියන එක ඊටාම වගකීමෙන් කියන්න කැමතියි. නමුත් අපිට යම් අප්‍රසන්න, කනගාටුදායක සිදුවීම් වලට, අපහසුතාවයන්ට ඔබගේ දරුවෝ ලක් වෙනවා නම් කරුණාකරලා ඔවුන් දැනුවත් කරන්න, ඒ අයට ඊටාම උනන්දුවෙන් ගිහිල්ලා විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය සම්බන්ධයෙන් දැනුවත් කරන්න කියලා. මොකද ඒක එවැනි දැනුවත් කිරීමක් මගින් ඔවුන්ට පුළුවන් වෙනවා ඔවුන්ගේ ආරක්ෂාව සලසගන්න. ඒ වගේම ඔවුන්ට පුළුවන් වෙනවා මේ 15000ක් විතර ඉන්න ශිෂ්‍ය ප්‍රජාවගේ ආරක්ෂාව සලසන්න. ඒ වගේම විශ්වවිද්‍යාලයේ ගෞරවයේ කීර්තිනාමය ආරක්ෂා කරන්නත් දායක වෙන්න පුළුවන්. ඒ නිසා දෙමෝපියන්ට, සමාජයට මම ඉල්ලීමක් කරනවා මේ මාධ්‍ය වලින්, මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය වලින් යන අභූත චෝදනා සම්බන්ධයෙන් බියක් ඇති ගැනීමක් තියාගන්නේ නැතුව තමන්ගේ දරුවෝ විශ්වවිද්‍යාලයට එවන්න, ඒ අයට තියෙන සමාජ වගකීම අවබෝධ කරලා දෙන්න. ඒ අය ඇත්ත වශයෙන්ම පාසල් ශිෂ්‍යෝ නෙවෙයි, ඒ අය වැඩිහිටියෝ හැටියට විශ්වවිද්‍යාලය තුල වගකීමෙන් කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි මම අවසාන වශයෙන් කරන්නේ. එහෙනම් අපි අද ඇත්තටම මේ සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අපි උදේ කුමාර මහත්මයා පැහැදිලි කරේ ශිෂ්‍ය විනය පිළිබඳ විශ්වවිද්‍යාලයක් කොයිතරම් දේවල් කරලා තියෙනවද. මේ උදේ කුමාර මහත්මයාගේ ප්‍රධානත්වයෙන් අනිකුත් ආචාර්ය සියලු දෙනාම කොයිතරම් විහිළු තියෙනවද. අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ විනයාධිකාරී, ශාස්ත්‍ර පීඨයේ අපරාධ විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය උදේ කුමාර අමරසිංහ මහතාට මේ සාකච්ඡාවට සහභාගී වෙන්න.